අවසරයි නායකයන්ට. අපේ ගෞරවනීය අපට අවසරයි අතිපූජනීය මුදිත නායක මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම අපේ සංකීර්ණ පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර හැමදෙනාම සාදුකාරයක් දීලා নমස්කාරය කියන්න සිල් සමාදන් වෙන්න. සාදු සාදු සාදු. নমස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමවන්තේ ආනාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පරුෂා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආචීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණීන සද්දින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදේත. ඕන්වන්ති සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ
සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්ධ මතුලං සසද්දම්ම ගනුත්තමං අභිවාදිය බාසිස්සං අභිධම්මත්ත සංඝහන්ති. අතිපූජනීය අති ගෞරවනීය අපට අවසරයි අපේ මුදිත නායක මාහිම්පාණන් වහන්සේ ඒ වගේම අපේ අති පූජනීය අපේ සංකීච්ඡ පඬිත හාමුදුරන් වහන්සේ පරප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසර සදාවන්ත සත්පුරුෂ පින්නතුනි අපි මේ දවස්වල දිගටම අභිධර්මයේ පිළිබඳව කතා කරගෙන ආවා. ඉතින් අපිට හොඳට මතකයි ත්‍රිපිටකයෙන් පටන් අරගෙන මේ අපේ අභිධර්ම පිටකයට පැමිණිලා ඉතින් අභිධර්ම පිටකයේ දේශනා කොහෙදීද දේශනා කළේ කාටද කියන මේ කරුණු දීර්ඝ දේශනාව සංක්ෂිප්ත දේශනාව අති සංක්ෂිප්ත දේශනාව කියන මේ දේශනාවන් පිළිබඳව අපි කතා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයට අභිධර්ම දේශනා කරන්නට ඒ දිව්‍ය ලෝකයට වැඩි ආකාරයේ පිළිබඳවත් අපි සිහිපත් කරගන්න ඊදුණා. ඊට පස්සේ අපි එළඹුණා අභිධර්මයේ ගැන කතා කරන්නට. ඉතින් අපි අභිධර්මයේ කතා කරන්න පටන් ගත්තේ අභිධර්මයේ පරමාර්ථ ධර්ම සහ සම්මුති ධර්මයන්ගෙන් ආරම්භ කරලා. එතකොට පරමාර්ථ ධර්ම එහෙම නැත්නම් ප්‍රඥප්ති ධර්ම මේ ලෝකේ අපි තියෙනවයි කියලා හිතාගෙන ඉන්න දේවල්. ඉතින් මේ සම්මුතිය ප්‍රඥප්තිය ඒ වගේම පරමාර්ථය කියලා කියන්නේ පරම අර්ථය ගැඹුරටම ගිහිල්ලා බලනකොට අපට ඉතුරු වෙන දේවල් ටික. අපි මේ දේවල් ටික කොටස් 4කට වෙන් කරගත්තා. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා. ඉතින් අපි මේ චිත්ත, චෛතසික, රූප, නිබ්බානයන් පිළිබඳව කතා කරන්නට පටන් ගත්තා. කෙටියෙන් මේ හතර හඳුන්වලා දුන්නා. සිත කියන්නේ මොකක්ද? චෛතසික කියන්නේ මොනවද? රූප කියන්නේ මොනවද? නිවන කියන්නේ මොකක්ද කියන මෙන්න මේ කරුණු ටික අපි කෙටියෙන් සඳහන් කරලා දුන්නා. එතකොට චිත්ත සිත 89ක් වශයෙන් අපි ධර්මයේ විස්තර කරලා තියෙන ආකාරය සිහිපත් කළා. එහෙම නැත්නම් ඒක 121ක් දක්වා වර්ධනය වෙන හැටිත් අපි දන්නවා. ඒ වගේම සිතෙන් දැනගැනීමේ කෘත්‍ය සිදු කරනවා විඥානන ලක්ෂණයෙන් යුක්තයි කියන බව අපි කතා කළා. චෛතසික සිතත් එක්ක එකට උපදින සිතත් සමගම නැති වෙන සිත ගන්න අරමුණම ගන්න සිත උපනිශ්චය කරන වස්තු උපනිශ්චය කරන මේ දේවල් ටික චෛතසික කියලා අපි වෙන් කරගත්තා. ඒවා 52ක් තියෙනවා කියලාත් අපි කතා කරගත්තා. ඊළඟට රූප 28ක් තියෙන බව අපි කෙටියෙන් සිහිපත් කරගත්තා. සීතල උෂ්ණ ආදීදී වෙනස් වෙන දේවල් රූප කියලාත් අපි කතා කළා. ඊළඟට අපි නිවන කියන්නේ කොයි විදිහේ එකක්ද කියන බව කෙටියෙන් කතා කරගත්තා. ඊළඟට අපි එළඹුණේ මේ සිත ගැන විස්තර කතා කරගන්න. චිත්ත. එතකොට චිත්ත නැත්නම් සිත මේ සිත චිත්තය අපි භූමි වශයෙන් බෙදුවා. මේ සිත නොයේ ක්‍රමවලට බෙදන්න පුළුවන්කමක් තියෙනවා. නේද? සසංකාරික අසංකාරික වශයෙන් බෙදන්න පුළුවන්. නොඑක ආකාරයට බෙදන්න පුළුවන්. සම්පයුත්ත විපයුත්ත වශයෙන් බෙදන්න පුළුවන්. ඒ බෙදීම අපි ඉස්සරහට බෙදලා අපි කතා කරමු. නමුත් අපි දැන් ඉගෙන ගන්නට අපි බෙදාගත්තේ කොහොමද? භූමි වශයෙන් බෙදාගත්තා. භූමි හතරක් තියෙනවා. කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය, ලෝකෝත්තර භූමිය කියලා.
එතකොට මේ භූමි 4 පිළිබඳව අපි සාකච්ඡා කළා. එතකොට භූමි 4ට කාමාවචර භූමියට භූමි 11ක් අයිති වෙනවා. මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක 6ත් සතර අපායත්. රූපාවචර භූමියට රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අරූපාවචර භූමියට අරූපාවචර මේ ලෝක 4ක් තියෙනවා. ආකින්චඤ්ඤායතනෙ ආදී වශයෙන් අපි ඒ කිව්ව ඒ 4 ඒ වගේම නිවන ලෝකෝත්තර භූමියයි. එතකොට අපි කතා කරන්න ගත්තේ කාමාවචර භූමිය. කාමාවචර භූමියේහි නිතර හටගන්නා සිත්වලට කාමාවචර සිත් කියලා කිව්වා. ඒවා 54ක් තියෙනවා කියලා අපි කතා කළා. රූපාවචර භූමියේ සිත් රූපාවචර භූමියේ අඩිපුරම හටගන්න සිත් 15කුත් අරූපාවචර භූමියේ 12කුත් ලෝකෝත්තර භූමියේ 8ක් එහෙම නැත්නම් දීර්ඝ වශයෙන් 40ක් කියලාත් අපි විස්තර කළා. ඉතින් දැන් අපි කාමාවචර භූමියේ තියෙන ඒ කියලා කියන්නේ අපට අද දකින්න තියෙන අපේ සිත් හට ගන්න තැන මනුෂ්‍ය ලෝකයේ. ඒ වගේම කිට්ටුම තියෙන දිව්‍ය ලෝකයේ. අනිත් පැත්තෙන් අපට වඩාත්ම දුක් ගණන් දෙන මේ සතර අපාය. මේ වගේ වැඩියෙන්ම හට ගන්න සිත් පිළිබඳව අපි කතා කරන්නේ. ඉතින් මේ සිත් 54 අපි වෙන් කරගත්තා කොටස් තුනකට අකුසල අහේතුක අනිත් එක කාම සෝබන කියලා. එතකොට අකුසල සිත් 12කුත් අහේතුක සිත් 18කුත් කාම සෝබන සිත් 24කුත් තියෙනවා කියලා අපි කෙටියෙන් කතා කළා. ඊළඟට අපි කතා කරන්න පටන් ගත්තා මේ අකුසල සිත් පිළිබඳව. අකුසල මුල් 3ක් තියෙන විදිය අපි දන්නවා. ඒ අකුසල මුල් 3 තමයි ලෝභ, දෝෂ, මෝහ කියන එකත් අපි කතා කරගත්තා. එතකොට ලෝභ, දෝෂ, මෝහ කියන මේ අකුසල මුල් එකතු කරගෙන අපට මේ සිත් 12 හට ගන්න විදිහත් අපි කතා කරගත්තා. ලෝභ, දෝෂ, මෝහයන් කොයි විදිහටද සිතක යෙදෙන්නේ කියන කරුණොත් අපි සාකච්ඡා කළා. ඉතින් මේ ලෝභයට අදාළ සිත් 8ක් තියෙන විදිය දැන් අපි දන්නවා. නේද? ලෝභ සිත් 8 දැන් අපට මම හිතන්නේ පාඩම්. ඒ ලෝභ සිත් ඇති වෙන්නේ කොයි අවස්ථාවල් වලදීද කියලා අපි කතා කළා. කර්මපතයක් සිද්ධ වෙනකොට ඒ කර්මයක් සිද්ධ වෙනකොට මේ ලෝභ සිත් 8 හට ගන්න විදිය අපි කතා කළා. අපි දන්නවා අකුසල කර්ම 10ක් තියෙනවා නේද? ඒවා අපි දස අකුසල් කියලා හඳුන්වනවා. ඒ දස අකුසල කර්මයක් සම්පූර්ණ වුණාම කර්මපතයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ නැවත උප්පත්තියක් ලබලා දෙන ශක්තියක් ඒ තුල ඇති කරලා තියෙනවා. එතකොට මේ විදිහට මේ ඇති වෙන අකුසල් මේ සිදු කරන අකුසල් 10 අපි බෙදාගත්තා. ලෝභයෙන් සිද්ධ වෙන්නේ මොනවද? ද්වේෂයෙන් සිද්ධ වෙන්නේ මොනවද කියලා. මෝහය හැමතැනම තියෙනවායි කියලා කතා කළා. ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිච්ඡාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප, අවිජ්ජා, දෝමනස්ස, මිත්‍යා දෘෂ්ටි. නේද? මේවා සිදුවෙන ආකාරයන් පිළිබඳව ලෝභයෙන් සිදුවෙන 7ත් ලෝභේ විතරක්ම මේ ඉදිරිපත් වෙන සිත් 3කුත් පිළිබඳව අපි කතා කළා. ඒ වගේම දේශයට අදාළත් 7ක් තියෙනවා. ඒකත් අපි කතා කළා. දේශයෙන් විතරක් සිද්ධ වෙන්න ප්‍රාණඝාත මේ පරුසා වාච, ව්‍යාපාද කියන
ඒවා පිළිබඳවත් අපි කෙටියෙන් සිහිපත් කරගෙන ගියා. එතකොට අපි ලෝභය පිළිබඳව බොහොම කරුණු ගොඩක් සාකච්ඡා කරගත්තා. ලෝභය ඇති වෙන අවස්ථාවන්, අපට ලෝභය අපි නොදැනගෙනම ලෝභයෙන් අපි වැඩ කටයුතු කරන තැන්, ඒ වගේම අපි ලෝභයක් නෙවෙයි අකුසලයක් නෙවෙයි කියලා හිතාගෙන මේ අකුසල් කරගන්න තැන්, මේවා අපි කෙටියෙන් ටිකක් කතා කරගන්න යෙදුණා. ඒ වගේම මම හිතන්නේ අපි ඒ කරුණු ටික සාකච්ඡා කරලා ඊට පස්සේ දේශ සිත් දෙකට එළඹුණා. දේශය තරහා. ඉතින් තරහට අයිති සිත් දෙකයි තියෙන්නේ. අපි දන්නවා තරහට අයිති සිත් දෙකයි තියෙන්නේ. තරහ නම් ගොඩක් තියෙනවා. තරහෙන් සිදුවෙන අකුසල කර්මපත 7ක් දැන් අපි අඳුනගෙන තියෙනවා. ඉතින් ඒ අකුසල් කොච්චර තිබුණත්, කොච්චර පිරිසක් අපාගත වුණත්, අකුසල වර්ග වශයෙන් ගත්තාම අකුසල් මේ තරහට අදාළ සිත් දෙකයි තියෙන්නේ. නේද? ඉතින් ඒ සිත් හැම වෙලාවෙම දෝමනස්ස සාගතයි. ඒ වගේම පටිඝයෙන් යුක්තයි. දෝමනස්සය කියන එක අපි දන්නවා. මේ දෝමනස්සය කියලා කියන්නේ විරුද්ධ ස්වභාවය. නේද? පටිඝය කියන්නේ ගැටීම. විරුද්ධ ස්වභාවයේ ගැටෙන එකට අපි හඳුන්වනවා දෝමනස්ස සාගත පටිඝ සම්පයුක්ත කියලා. මේ දෝමනස්ස සාගත පටිඝ සම්පයුත්තේ කියලා අපි ඒව හඳුන්වනවා. එතකොට ඉතින් එහෙම සිත් එකක් අසංකාරිකයි, අනිත් එක සසංකාරිකයි. අසංකාරික සිත පිළිබඳව අපි කතා කළා. අසංකාරිකයි කියලා කියන්නේ තමන් තුළින්ම තරහ ඇති වෙන එකට අසංකාරිකයි. බාහිර අරමුණක් නිසා එහෙම නැත්නම් අපිව නැවත නැවත ඒ තුලට යොදවල නිසා ඇති වෙන එක සසංකාරිකයි කියලා අපි කතා කරගෙන තිබෙන්නේ. එතකොට මේ විදිහට දේශ සිත් දෙක පිළිබඳව අපි මේ කතා කළා. එතකොට ප්‍රාණඝාත දේශයේ සිදුවෙන දේවල් අපි කතා කරගත්තා. ප්‍රාණඝාතයේ සිද්ධ වෙන්නේ දේශයෙන්. අදත්ත ආදානයටත් දේශේ බලපානවා. දේශේනුත් සිද්ධ වෙනවා. කාම මිච්ඡාචාරයේ ලෝභයෙන් විතරයි. දේශයේ අදාළ වෙන්නේ නෑ එතෙට. ඊළඟට මුසාවාදයක්, තරහින් බොරු කියන ඒවා තියෙනවා. ඒ වගේම පිසුනා වාච, කේලම් තරහින් කියනවා. පරුසා වාච, පරුස වචන තරහින් කියවෙනවා. එතකොට පරුසා වාච, සම්පප්පලාපත් තරහ තියෙනවා. අභිජ්ජාවත් සම්පප්පලාපය ඊළඟට අභිජ්ජාව ලෝභයෙන් විතරයි. ව්‍යාපාදයට තරහ තියෙනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය ලෝභයෙන් විතරයි සිද්ධ වෙන්නේ. එතකොට මේ විදිහට ලෝභයෙන් සිදුවෙන මේ විදිහේ සිත් තියෙනවා. අපට දැන් හොඳටම පේනවා දේශයෙන් සිදුවෙන සිත් දෙකයි තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ දේශ සාගත සිත් දෙක අපි කල්පනා කරලා බැලුවොත් එහෙම නොඑක් වෙලාවල් වලදී අපට උපදිනවා නේද? අපි සාමාන්‍යයෙන් නිකන් ඉන්නකොටත් වැඩිපුර අනිත් අයගේ දේවල් හොයනවා නම් වැඩිපුර ඇති වෙන්නේ දේශේ නේද? වැඩිපුර ඇති වෙන්නේ දේශේ. දැන් හිතන්නකෝ අපි එදත් කතා කළා. අපි අපේ ඥාතිවරයෙක් මිය පරලොව ගියාම අපි සමාජයේ අපි ගොඩාක් දැකලා තියෙනවා
අඬනවා. නේද? ගොඩක් අඬනවා. එතකොට මේ අඬනකොට ඇති වෙන්නේ මොන හිතක්ද කියලාත් අපි කතා කළා නේද? මේ අඬන වෙලාවේදී අපි ඇති වෙන්නේ අපි හිතන්නේ අපි ආදරේ ලෝභය නිසා අඬනවයි කියලා නේද? මතකද අඬන්නේ තරහින්. යම් ව්‍යසනයකදී අපි අඬනවා නම් ඒ අඬන්නේ ලෝභයෙන් නෙමේ ආසාවෙන් නෙමේ තරහින්. එතකොට මේ දේශය කියන එක අපි කතා කළා මේ දේශයට මේ ඒ විදිහට ඇති වෙන අවස්ථාවන් මම හිතන්නේ අපට ගොඩක් කරුණු තියෙනවා මේ ඉතින් අපේ හාමුදුරන් වහන්සේගේ පොතේ අභිධර්ම මාර්ගයේ පොතේ මේ අයට පේනවා ඇති 38 වෙනි පිටේ ඒ පිළිබඳව විස්තර කරනවා අනුන්ගේ අගුණ කීමේදී ඒවාට ඇහුම්කන් දීමේදීද තමා කළ වරද කියනවා ඇසුණු කල්හිද තමාගේ අඩුපාඩුකම් දුබලකම් කියනවා ඇසුණු කල්හිද සේවකාදීන්ට අකීකරු වන්න කල්හිද අනුන් වරද කරනවා දක්නා කල්හිද අනුන් වරද කරනු ඇතැයි කියා සිතෙන කල්හිද තමා ආදරයෙන් පරිස්සම් කරන දේවල් අනුන් අතපත ගානවා දුටු කල්හිද තමා ඇලුම් කරන දෙයක් අනුන් ඉල්ලන කල්හිද අනුන්ගෙන් තමා ඉල්ලන දෙයක් නොදුන් කල්හිද තමා කියන වැඩක් අනුන් තමා අනුන් නොකරන කල්හිද ඒ වගේම තමාගේ කීම අනුන් නොඅසන කල්හිද අනුන් තමාට සතුරුකම් කරන කල්හිද සතුරන් දක්නා කල්හිද තමාට කළ සතුරුකම් සිහිවන කල්හිද බොහෝ දිනාට දේශමූලික සිත් මම හිතන්නේ මම මේ ටික කියුවේ අපේ ජීවිතේ මේවා ඕන තරම් අපට දකින්න ලැබෙනවා නේද ඉතින් මෙතනම අපේ හාමුදුරුවෝ විස්තර කරනවා මාපිය දූ දරුවා ආදී හිතවතකු මල කල්හිද. ඒකට මරුණහම හොඳට මතක තියාගන්න ඒ වෙලාවට අපේ සිතේ ඇති වෙන්නේ දේශසහගත සිතක්. නේද? දේශසහගත සිතකින් තමයි අපි අඬන්නේ. හොඳට බලන්න අඬනකොට කියන දේවලුත් එක්ක හොඳට හිතලා බලන්න. නේද? අපට කරපු දේවල් උදව් ඒවා සිහිපත් කර අඬනවා නේද ඒ සිහිපත් වෙනකොට අනිත් පැත්තක් එනවා අපිට මේවා නොලැබුණා ඒවා අහිමි වුණා කියලා නේද අහිමි වීමේ දුක ඒ විදිහට මේ නොඑක් මේ විලාවල් වලදී අපේ සිතේ මේ දේශී හට ගන්නවා හිතන්ට ලෝභය වගේම දේශයත් අපිට කවුරුත් පුරුදු කළේ නැහැ නේද දැන් මේ බණ අහන්නට අභිධර්මයේ ඉගෙන ගන්නට මේ අපට වන්දනා කරන්නට ඉතින් පූජාවක් තියන්නට මේ අපේ හාමුදුරන් වහන්සේලා කොච්චර මහන්සි වෙනවද නිවැරදිවම මේක උගන්වලා ඒ විදිහට ක්‍රියාත්මක කරවන්න නමුත් හිතන්ට මේ තරහ ගන්නට මේක අවුරුදු කියන්නේ නැහැ නේද ලෝභය උපදවා ගන්නට අපට කවුරුත් කියන්නේ නැහැ. ඒවා මේ නිකම්ම අපට ආවා. ඒ කියන්නේ අපට හොඳට පුරුදු වෙන්නේ එහෙනම් මේ සංසාරේ අපි වැඩිම පුරුදු කරලා තියෙන්නේ ඒවා. බලන්නකො පොඩ්ඩක් භාවනා කරන්න ගිහිලා වාඩි වෙලා එකපාරටම අපේ හිත තැම්පත් වෙනවද කියලා නෑනේ. නොඑක් තැන්වල දුවනවා. ඒකට අපි වැඩිම ලෝකේ සිත පුරුදු වෙලා තියෙන්නේ නොඑක් තැන්වල දුවන්ට නොඑක් අරමුණු ගන්නට අර සංසොන් ඉරියව්වක ඉන්න නෙමෙයි අපි පුරුදු කරගෙන තියෙන්නේ ඒ වගේ හිතන්ට මේ ජීවිතේ අපි වැඩිම පුරුදු කරගෙන තියෙන්නේ තරහ ගන්නට ලෝභය ඇති කර ගන්නට නේද ඒවත් මෝහයත්
එකතු කරගෙනම. එතකොට මේ විදිහට අපිට අපේ සිතේ නිතරම මොකක්ද හටගන්නේ? තරහ, අමනාපය, ලෝභය, මේ තරහ, අමනාපය ආදී දේවල් තමයි අපේ සිතේ වැඩියෙන්ම හටගන්නේ. එතකොට මේ ඉතින් මේ තරහ ඊර්ෂ්‍යාව කියලත් අපි කියනවා. ඉස්සා මච්චරිය කියලත් තරහ තව පැත්තකට වැඩි වෙනවා. නේද? තරහ මේ තරහ අමනාපය තරහ ක්‍රෝධය වෛරය බද්ධ වෛරය දක්වාම යනවනේ. නේද? බද්ධ වෛරය දක්වාම අපේ සිත ගමන් කරනවා. එතකොට මේ විදිහට මේ තරහට ගොඩක් කරුණු තියෙනවා. නේද? එතකොට මේ තරහ නිරන්තරයෙන්ම අපි හොයාගෙන ඉනවා. නේද? මේ ඉතින් අපි බොහොම වෙලාවට අපි නොයෙක් දේවල් තුල නිරත වෙනකොට තරහ ලෝභය කියන දෙක අපට නිතරම ඉන්නවා. නිතරම තියෙනවා. ඉතින් අනුන්ගේ දේවල් කතා කර නිතර ඉන්නවා නම් අනුත් අය ගැන එතකොටත් නිතරම අපේ හිතේ තියෙන්නේ තරහ. ඉතින් ඒ නිසා අපි ඒ තරහ කියන සිත අඳුර ගන්න ඕනේ. නේද? අමාරු වැඩක්. තරහ ඇවිදිලා ගිහිල්ලා නිවිලා කෑ ගහලා ඔක්කොම කළා ඉවරනට පස්සේ තමයි මට තරහ ගියානි කියලා මතක් වෙන්නේ. හොඳට බලන්නකෝ. අවඩ පුළුවන් නම් තරහ එනකොටම මේ තරහක් එන්නේ කියලා දැනගන්න අනේක හරි වටිනවා. ඒ නිසා අපේ ජීවිතේ නිතර තියෙන මේ තරහ අඳුර ගන්න. තරහ අඳුර ගන්න පුළුවන් වුණාම තරහෙන් අපිට මිදෙන්න පුළුවන්. අකුසලයන්ගේ මේක හරි වාසියක් අපට යම් තැනකදී අපි අකුසලයක් අඳුරගත්තු ගමන්ම එතනින් අපට අයින් වෙන්න පුළුවන් වෙනවා. අඳුරගන්නේ නැති තාක් කාලයක් අපි අකුසලේ බැහැලා ජීවත් වෙනවා. නේද? ඒ නිසා ඒ පිළිබඳවත් අපි මේ සිහිපත් කරගන්න ඕනේ. එතකොට මේ තරහ නේද? මේ තරහ. එතකොට අපි මේකෙදි කතා කළා මේ ද්වේෂය කියලා තරහ නේද? එතකොට දේශ මූල සිත් දෙකේ නේද? එතකොට මේ තරහ කියලා කියන්නේ එතකොට අරමුණට ඇති වෙන විරුද්ධ ස්වභාවය. නේද? ඒක තමයි දෝමනස්සේ කියලා කියන්නේ. නේද? මේ දෝමනස්ස සහගත සිතක එතකොට පටිජ සම්පයුක්ත වුණාම ගැටීම නේද? එළඹුණාම ඒක තරහට අදාළ සිතක් වෙනවා. තරහට අදාළ සිතක් වෙනවා. නේද? ඉතින් අපි දැන් ප්‍රාණඝාතයේ හිම අරගෙන බැලුවොත් අපි සමහර වෙලාවට මස් කන්න ඕනේ කියලා මරනවා සත්තු. එතකොට අපි හිතනවා ඒක ලෝභයෙන් කියලා. ඇත්තටම එතෙන්දී ද්වේෂය ඇති වෙන්නේ. නේද? එතකොට මේ විදිහට මේ තරහ අපේ සිත් තුළ හට ගන්නවා. තරහ කියන එක මේ කොච්චර අමාරු එකක්ද? තරහ කියන එක නැති කරගන්න නම් අපිට තියෙන්න ඕනේ මොකක්ද? මෛත්‍රිය. හොඳට හිතලා බලන්නකො තරහ ආවා කියලා Tamanට තරහක් ආවා කියලා තීරුණාම පැත්තට ගිහිලා තමන්ම හිනහ වෙන්නකො බලන්න. පුළුවන්ද කියලා බලන්න. අපිට තරහ ඇවිදින්න තියෙන වෙලාවක අපි කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා ඉවරලා අපි දිහා බලාගෙනම හිනහ වෙන්න බලන්න. අර තරහ ඉක්මනින්ම පහ කර ගන්න පුළුවන්. ඉතින්
අපි අතර තියෙන ප්‍රසිද්ධ කතාවක්නේ. තරහ ගත්තාම මොකද වෙනවයි කියන්නේ? නාකි වෙනවයි කියනවා. නේද? තරහ ගත්ත පුජ්‍යලයා මොකද වෙන්නේ? ඉක්මනින් නාකි වෙනවා කියලා කියනවා. එතකොට තරහ කියන එක අපිට ඒ තරම් නරකක්. අපේ මූණේ තියෙන ප්‍රසන්න ගතිය නැති වෙලා අපට මේ තරහ එනවා. එතකොට අන්න අපිට තරහක් ඇවිදිලා කියලා අපි හොඳටම තේරුම් ගන්නට. අපිට අපේ හිතට දැන් තරහ සිතක් ඇවිදිලා තියෙන්නේ කියන එක තේරුම් ගන්නට ඒ විලාවට සමහර වෙලාවට මේ තරහ එහෙම තරහක්වත් නෙමෙයි. අපි එක්කම සියුම් තරහ ඇති වෙනවා. දැන් හිතන්නකෝ භාවනා කරගෙන යනකොටත් අපිට තරහ එනවනේ. අපි හිතනවා කවුරු හරි මේ ශබ්ද කළොත් වෙන මොනවා හරි කළොත් කියලා නෑ. අපි තුලින් එන අරමුණු වලටත් අපි තරහ ගන්නවා. අපි තුලින් එන අරමුණු වලටත් තරහ ගන්නවා. මොකද අපි මේ සමහර වෙලාවට අපි තුලින් එන අරමුණුත් එක්ක තරහ වෙනවා. දැන් හිතන්නකෝ භාවනා කරනකොට වාඩි වෙලා ඉන්නකොට අපට වේදනාවක් එනවා. දැන් වේදනාව එනකොට අපට හිතට හිතේ නැද්ද? මාර කරදරය අද මන් දන්නේ භාවනාවක්වත් කරගන්න නැහැ වේදනාව එනවා කියලා. හිතිලා නැද්ද කියලා බලන්නකෝ භාවනා කරන්න උත්සාහ කරන අය ඉන්නවනේ. හිතලා බලන්න එහෙම අපට හිතුනේම නැද්ද කියලා. ඉතින් එහෙම මේ හිතන එක මේ හිතනකොට අපේ සිතේ හට අරගෙන තියෙන මොකක්ද? තරහ සිතක්. නේද? අපේ සිතේ හට අරගෙන තියෙන්නේ තරහ සිතක්. ඒ වගේ අපි දන්නේම නැතුව නොදැනුවත්වම සියුම් තරහ අපි තුල ඇති වෙනවා. ඒ තරහත් අපි දැකලා අපේ හිතෙන් ඒකත් අයින් කරන්න ඕනේ. ඒ තරහත් අපි මොකද කරන්න ඕනේ? අපේ සිතෙන් අයින් කරන්න ඕනේ. ඒ නිසා මේ තරහ ඇති වෙන අවස්ථාවන් හොඳට තේරුම් ගන්න. මේ මොනවද කියලා හොඳින් තේරුම් ගන්නට එතකොට අපට මේ තරහ කියන ධර්මතාවය අපේ සිතින් අයින් කර ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මේ අතරතුර කතා කරගෙන යනකොට මොනවා හරි අහුනේ නැත්නම් ප්‍රශ්නයක් මතුවුණා නම් මේ කතා කරන්නට මේ එතකොට මේ අපට මේක निराකරණය කරගෙන යන්න පුළුවන්. නිසා මේ තරහ කියන එකට සිත් දෙකයි තියෙන්නේ. බොහොම පහසු සිත් දෙකක් තියෙන්නේ. සිත් දෙකේ වෙනස තියෙන්නේ අසංකාරික සසංකාරික ભેදේ විතරයි. නේද? දෝමනස් සහගත පටික සම්පයුත්ත අසංකාරික සිත, දෝමනස් සහගත පටික සම්පයුත්ත සසංකාරික සිත. මේ දෙක තමයි මේ සිත් දෙක. එතකොට අපිට ඉගෙන ගන්න තියෙන්නේ බොහොම චුට්ටි කරුණු දෙකක්. දෝමනස් සහගත පටික සම්පයුත්ත කියන එක අපේ හිතට නිකම් එනවා. එතකොට අසංකාරික සිතයි සසංකාරික සිතයි. මේ දෙක තේරුම් ගන්න. අසංකාරික සිත සහ සසංකාරික සිත. නේද? ඉතින් අපි මේ පිළිබඳව කතා කළා. මේ සිත් ඇති වෙන ස්වභාවය පිළිබඳව. ඉතින් අපේ හිතට තරහ ඇති නොවි අපේ හිත පාලනය කරගන්නටත් ඕනේ. එහෙම කියනකොට හිතෙන්න පුළුවන් පුංචි කාලේ දරුවෝ හදනකොට දරුවෝ වෙනුවෙන් අපේ හිතේ කොච්චර තරහ ගත්තද කියලා. නේද? දරුවෝ වෙනුවෙන් චුටි කාලෙදී ඒ හිතට කොච්චර තරහ ආවද කියලා. ඉතින් ඒ තරහ සමහරවිට හිතන්නකෝ දරුවන්ට දඬුවම් කරන්න වෙනවා කියලා. දරුවන්ට දඬුවම් කරන්න වෙනකොට අකුසලයක් කළා නම් දඬුවම් කරන්න. ඒ අකුසලයෙන් දරුවා
මුදවා ගන්නවා කියන හැඟීමෙන් නේද? එතකොට ඒ මොහොතේදී අපි හොඳට තේරුම් ගන්නට ඒ හිතේ ඒ ස්වභාවය නේද? ඔව්. එහෙම තේරුම් අරගෙන කරන්ට ඉතින් දැන් ඒ විලාවල් වලදී දැන් හිතන්නකෝ දරුවෙකුට දඬුවම් කරනකොට අපේ හිතටත් තරහ එන්න පුළුවන්. නමුත් අපි හොඳට පාලනය කළා අපි ඒ දඬුවම දෙන්නේ දරුවා අකුසලයෙන් මුදවන්න කියන බව හොඳට හිතලා ඒ කටයුත්ත කරනකොට අපි අකුසලයෙන් බේරෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඒ විදිහට මේ අපි අපේ සිතේ තරහ දකින්න උත්සාහ කරන්න. මේ තරහ සිත දකින්න උත්සාහ කරන්නට එතකොට අපට ඒ තරහෙන් බොහොම පහසුවෙන් අත මිදෙන්න පුළුවන්. මොකද අපි තරහ සිත ඉගෙන ගන්නවා වගේම තරහ සිතෙන් මිදෙන හැටිත් අපි හිතා ගන්න ඕනේ. නේද? තරහක් එනවා කියලා දැනගත්තොත් තරහෙන් අපට අයින් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ විදිහට ඔව් දුන්නේ මට පොඩි ගැටලුවක් තියෙනවා දැන් දැන් මොකක් හරි ව්‍යසනයක් වෙච්ච වෙලාවක අඬනකොට අපිට ද්වේෂයෙන් කිව්වනේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒන සිත අර සිත් දෙකෙන් ද්වේෂ සහගත සිත් දෙකෙන් මොන සිතටද වැටෙන්නේ? දෙකම එනවා එක එක වෙලාවට. මුලදීම ඉන්නේ අසංකාරික සිත. තමන් තුළින් එන එක. තමන් තුළින් එන එක අසංකාරික සිත. ඊට පස්සේ දැන් ඔන්න දැන් හිතන්නකෝ සමහර වෙලාවකට තියෙනවනේ දැන් ඔන්න හිතන් මලකෙවල් වල එක්කෙනෙක් අඬනවා. ඔක්කොම කටි අඬන්න පටන් ගන්නවා නේද? එතකොට ඔව් එහෙම තමයි එන්නේ. අනිත් අයගේ මෙහෙවීමක් නිසා ඇති වෙන සිතක්. නේද? Taman තුලින්ම ඇවිදිලා අඬන එක අසංකාරික වෙනවා. ස්වාමීන් වහන්සේ දැන් ඒක අපි මෙහෙම හිතුවොත් දැන් අපිට මේ අපි අඬන්නේ මැරුණ කෙනා හින්දානේ. එතකොට ඒක පිට දෙයක් හින්දා අඬන්නේ කියලා සසංකාරික කියලා එහෙම නෑ දැන් කෙනෙක් මැරිලා නොඅඬ ඉන්නකොට නේද? දැන් කෙනෙක් මැරුණයින් පස්සේ අපි අඬනකොට අපට ඒක ඇති වෙනවා නම් නොඅඬ ඉන්නකොට අපි අඬන්නේ අපට අරමුණක් ආවයි අරමුණ එක්ක ගැටුණා අපි. එහෙමයි ස්වාමීනි. නේද? ඒ අරමුණ ගැටුණු නිසා අඬනවා. අපි ආපු අරමුණට ගැටුනේ නැත්නම් එහෙම අපි අඬන්නේ නැහැ. අපිට අඬන්න නැතුව ඉන්න පුළුවන්. ඒ නිසා ඒක අපි කොයිලාවේ හරි එහෙම කෙනෙක් වේශනයක් ඇති වෙලා අපිට එහෙම දුකක් ඇති වෙනකොට ඒ කියන්නේ මානසික දුකක් නේද? ඒ තරහ ඇති වෙනකොට අපි අපේ හිතට ඒ අදහස් එනකොට හොඳට හිතන්න මන් දැන් තරහ නේද මගේ හිතට එන්නේ කියලා. මේ ඉන්නේ මගේ හිතට තරහක් නේද කියලා. අර දුකක් කියලා හිතාගෙන ඉන්නේ ලෝභය කියලා වගේ අපට හිතුනහම නෑ එතන ඇවිදින්න තියෙන්නේ තරහක්. එතකොට ඒ වෙලාවේ තරහක් කියලා තීරුම් ගත්තාම මං ඇයි මගේ ඥාතිවරයා හිතවතා වෙනුවෙන් තරහ වෙන්නේ? අවසරයි හාමුදුරනේ එතකොට එතනදී දැන් මරණයක් සම්බන්ධව අපි ශෝක වෙන තැන ව්‍යාපාද කියන්නේ ද්වේෂසිතක් ඇති වෙනමයි කියන එක කියන්නේ තවත් මට පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඒ පුද්ගලයන් නැති වුණා කියන එකත් සමග ගැටීම නිසා අඬන නිසා හාමුදුරනේ ද්වේෂයයි කියලා කියන්නේ. ඔව් ඒ කියලා කියන්නේ දැන් හොඳට බලන්නකො අපි යා නැති වෙනකොට අපි මොනවද හිතන්නේ මේවා අපට කළා දීලා තියෙනවා නේද? ඒ දැන් හිතන්නකො අපට මොකුත් කළා දීලා නැති කෙනෙක් මිය පරලෝකියට අපි අඬන්නේ නැහැ. එතන හාමුදුරනේ ලෝභයක් නිසානේ මට මේවා යාලසා ඒක තමයි මම මේ කියන්න හැදුවේ. දැන් ඔන්න හිතන්නකො ඒක අපට ලෝභයක් වගේ පේන්නේ. මේවා අපට කළා දුන්නා ඒ නිසා ඒක දැන් මරුණයින් පස්සේ මොකද වෙන්නේ ඒවා? නැති වෙනවා. අහිමි වෙනවා. ආන්න අහිමි වීම නිසා ඇති වෙන තරහ.
අපි දන්නේම නැහැ අපේ සිත වැඩ කරලා තියෙන හැටි බලන්නකෝ. හරි සියුම් හාමුදුරුවනේ. ඔව්. ඒ අහිමි වීම නිසා ඇති වෙනවා ගැටීමක්. ඒ හාමුදුරුවනේ අර වචන දෙකක් කිව්වා ද්වේෂය සම්බන්ධව තරහව සම්බන්ධව ඉස්සා මච්චරියා ඒ දෙකෙන්ම තේරුම තරහක් කියන දෙයද නැත්නම් ඉස්සා කියන්නේ ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව. ඔව්. මච්චරියා කියන්නේ හාමුදුරුවනේ? මච්චරිය කියන්නේ ඇත්තටම අපි ගොඩාක් වෙලාවට මච්චරිය කියන එක හිතපු ගමන් කියන්නේ ලෝභය කියලා නේද? මසුරුකම කියලා. නේද? අපිට කියන්නේ මච්චරිය කිව්ව ගමන්ම මසුරුකම කියලා. ඇත්තටම ඒ මසුරුකම පැත්තෙන් එන තරහක් තමයි. අපි සතු දේවල් තවත් කෙනෙක් පරිහරණය කරනවට තියෙන අකමැත්ත තමයි මච්චරිය. පැහැදිලි හාමුදුරනේ. ගොඩක් තරහක්. ඔව්. ඔව්. ඒකින්ද මේ තරහ හොඳට තේරුම් ගත්තාම තරහ කියන්නේ මොකද්ද කියලා. තරහෙන් අයින් වෙන්න හරි පහසු වෙනවා. නේද? හිතට එකක් එනකොටම අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ තරහක් නේද? දැන් අපි කෙනෙක් වේශනයක් ඇති වුනහම මරණයක් ඇති වුනහම මේ අඬනවා. හිතන්නේම නැතුව. දැන් කෙනෙක් මරණයක් ඇති වුනහම දැන් හිතන්න පුළුවන් නම් දැන් මේ මට ඇඬෙන්නේ මම මේක එක්ක ගැටිලා නේද? තරහක් නේද? එතකොට අපිට නාඩයින්ට පුළුවන්. නේද? ඒ කියන්නේ තරහසිතෙන් අපට අයින් වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවා සමහර අය තමර අයගේ දරුවෝ නැති වෙලා අවුරුදු 30 40 ගියත් අඬනවා. නේද? ඉතින් ඇත්තටම දැන් හිතන්නකෝ දෙමව්පිය හරි ඥාතියෙක් හරි මැරිලා අපි ඒ වෙනුවෙන් අඬනවා කියලා. එතකොට අපි එයා වෙනුවෙන් ඇති කරගන්නේ තරහයිත් නේ. ටිකට මෙයා වෙනුවෙන් ඇති කරගන්නේ තරහයිත්. මේ හිතන්න දැන් අපි අම්මා තාත්තා අපට තරුණ කාලෙදී ඒ අයගේ ශක්තිමත් කාලෙදී ඒ අය මිය පරලෝ යනවා. එතකොට අපේ සිතේ ඇති වෙන ඔය දුකයි. අපේ අම්මා තාත්තා ලෙඩ ඇඳේ වැටිලා ඉන්නවා. අවුරුදු ගාණක් අවුරුද්දක් දෙකක් විතර හිතන්නකෝ. මාස ගාණක් හරි ලෙඩ ඇඳේ වැටිලා දුක් විඳිනවා. දැන් ඊයා මරුණාමත් අපට අරක ඇති වෙනවද? අඬනවද? නෑ. ඒ දෙමව්පියෝ ඇඳට වැටිලා ඉන්න දෙමව්පියොත් අපට ගොඩාක් උදව් කළා. ජීවිතේ ගොඩක් උදව් කළා. නමුත් අපි හිතන්නේ මොකද්ද? කමක් නෑ මරුණ එක. විඳපු දුක් ටිකවත් නැති වුණානේ. කියන්නේ නැද්ද? නේද? ඉතින් ඒ අයම අර ශක්තිමත් කාලේ මරුණහම අපි අඬනවා. එතකොට හොඳට තේරෙනවද වෙනස? අපි මේ අපිට අහිමි වුණ නිසා අඬනවා කියලා. අපට ගන්න තියෙන දේවල් නැති වුණ නිසා අඬනවා කියලා. නේද? මේ හොඳට හිතලා අවසරයි ස්වාමීන් වහන්සේ. මෙහෙම එකක් තියෙනවා දැන් ඇත්තටම දැන් පොඩි කාලේ අපි දැන් දෙමව්පියෙක් නැති වුණාම අඬන්නේ අපි ඒගොල්ලන්ගේ යැපෙනවනේ අපි අසරණ වෙලා. ඒතකොට අපිට වෙන පිහිටක් නැහැ. ඒ පිහිට ගන්න තමයි අපි මොකක් කියලා අඬන්නේ. නමුත් දෙමව්පිය වයසට ගිහිල්ලා අපි තරුණ වෙනකොට අපිට කරගන්න පුළුවන් වෙනකොට අපි දෙමව්පිය ගැන එච්චර ඒගොල්ලන්ගේ අර අවශ්‍යතාවයක් ඒ කියන්නේ ආදරේ කරනවා තිබුණාට ඒගොල්ලන්ගෙන් මේකක් නැති නිසා අපිට අර ඒක එච්චර දැනෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම හිතන්නේ මේ ඒ කාරණාව. අනික ස්වාමීන් වහන්සේ මට හිතෙනවා දැන් ගොඩාක් ඔය අඬන්නේ අර මේ අපි මේ එයාට ඒ කියන කෙනාට බැඳිච්ච තණ්හාවින්දානේ. ඒ තණ්හාව තරමටම අපි උපාදානය කරගත්තොත් අන්න ඒතර තමයි අවුරුදු ගණන් ගිහිල්ලා මං හිතන්නේ අඬන්නේ. එතකොට අපි ඒ තණ්හාව නැති කරගන්නම් ස්වාමීන් වහන්සේ අපි ඒක තණ්හාව කියන්නේ ලෝභයනේ. එතකොට ඔය අසුබ භාවනාවක් වගේ වැඩියොත් ඒක අපිට අඩු කරගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒ අසුබ භාවනා වාගේ ඒවා කෙලින්ම බලපාන්නේ රාගයත් එක්ක. දැන් මේකෙදි බලපාන්නේ මෛත්‍රිය. මෛත්‍රිය. මේකෙදි අපිට වැඩිම බලපාන්නේ මෛත්‍රිය. ඉතින් දැන් ඇත්තටම දැන් හිතන්නකෝ තරුණ කාලේදී වුණත් දැන් හිතන්නකෝ අපේ දරුවෝ පුංචි නම්
අපිට දෙමව්පියන්ගෙන් වැඩ ගන්න තියෙනවා නම් අපේ හිතේ ඇති වෙන ස්වභාවයයි අපේ දරුවෝ ලොකු වෙලා නම් අපිට ඒගොල්ලන්ගෙන් වැඩක් ගන්න නැති වෙනකොට තියෙන ස්වභාවයයි නේද? ඔව් එහෙමයි සොයනස්. ඒක තමයි මම කිව්වේ. ඒ අර උදව්ව තමයි අපි හුඟක් වෙලා තව කෙනෙක්ගේ උදව්වක් නැති වෙනකොට තමයි අපි ඒක වැඩි අර තකන්නේ නැත්තේ. උදව් තියෙනකල් අපි ආව බොහොම වටිනවා කියලා බොහොම ඇද්දි බැඳලා ඉන්නවා අපි. ඉන්න. ඔව්. ඒක අහිමි වෙනවා. ඒ අපට තියෙන දේ අහිමි වීමේ නිසා ඇති වෙන ගැටීම. එහෙමයි සොයනස්. එහෙමයි. ඔව්. එතකොට එන්නේ තරහක්. තරහක් එන්නේ. ඔව්. මේ අපි ඒ වගේ අපේ ජීවිතේ ගොඩාක් ප්‍රායෝගික තැන්වලදී මේ තරහ හොඳට තේරුම් ගන්න. ඇත්තටම එතකොට අපිට ගොඩාක් උදව් කළා අපි හදවල්ල වඩලා ලොකු මහත්කල්ලා මේ තැනට එන්න අපිට ගොඩාක් උදව් කරපු කෙනෙක් වෙනුවෙන් ඇයි අපි තරහ ගන්නෙ? නේද? ඇයි අපි තරහ ගන්නෙ? අපි හිතනවා ඒක ආදරේ අපි කළ යුතු දෙයක්. සමහර තැන්වලදී තියෙනවානේ එහෙම කෙනෙක් මැරුණාම ඇඬුවේ නැත්නම් අනික් අයට ලොකු ප්‍රශ්නයක් නේ. නේද? ඒ නිසා මේ එහෙම මේ අඬන්න නැතුව අපට එතෙන්ට එන්න පුළුවන් නම් එතකොට එයා වෙනුවෙන් අපට කරපු උදව් වලට අපට බොහෝ පුණ්‍ය ධර්මයන් සිද්ධ කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් බොහෝ පින් සිද්ධ කරලා එයා වෙනුවෙන් කටයුතු කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඒකත් අපි හොඳට සිහිපත් කරගන්න ඕනේ. නේද? ඉතින් සිත් දෙකක් වුණාට තරහනම් තියෙනවා සිත් කෝටි ගණනක් තියෙන තරමට නේද? මේ ඒ නිසා අපි ඒ තරහ මේක හොඳට දැකලා හිතින් අයින් කරගන්න පිට විරුද්ධව වඩන්න තියෙන්නේ මෛත්‍රිය. මෛත්‍රියත් වඩන්න ඕනේ. ඒ වගේම කරුණාවත් වඩන්න ඕනේ, මුදිතාවත් වඩන්න ඕනේ. මුදිතාව වඩනකොට තමයි මේ දැන් කරුණාව කියන්නේ මොකද්ද? මෛත්‍රිය කියන්නේ මොකද්ද? නේද? අපි මෛත්‍රිය කියලා කියන්නේ මොකද්ද? දන්නවනේ කට්ටියම නේද? මොකද්ද මෛත්‍රිය කියලා කියන්නේ? මොකද්ද කරුණාව කියලා කියන්නේ? චුටි කාලේ ඉඳලා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා අපි කතා කළානේ නේද? එතකොට මෙත්තා කියලා කියන්නේ මොකද්ද? මෛත්‍රිය කියලා කියන්නේ. නේද? දන්නවද කට්ටියම? මෛත්‍රිය කියන්නේ සොයනස මේ ඒක හැමෝටම අපි හිතර වඩන්න පුළුවන් එකක්. නමුත් කරුණාව කිව්වොත් අපි හැමෝටම දෙන්නේ නැහැ ඒක නේද? ගොක්කිට අපි අපේ අයට විතරම වගේනේ. එහෙමනේ නේ සොයනස. ඔව් දැන් මෛත්‍රියත් එහෙමයි. මෛත්‍රී කියන්නේ මොකද්ද? මෛත්‍රී කියන්නේ ඇත්තටම හිතවත්කම. මෛත්‍රී කියන්නේ හිතවත්කම කියන එක. කරුණාව කියලා කියන්නේ අනිත් අයගේ දුකක් දැකලා ඒ දුකෙන් අත මිදවන්න තියෙන හැඟීම. ඒකනේ බුදුහාමුදුරන් වහන්සේට මහා කරුණාවක් තියෙනවා කියලා කියන්නේ. බුදුහාමුදුරන් වහන්සේ අපි වෙනුවෙන් කරුණාව දැක්වුවා. නේද? අර කිව්වා වගේම අපේ කරුණාව අපේ කිට්ටු අයටනේ. නේද? අපේ කරුණාව ඈතට යන්න අපේ කරුණාව නැති වෙනවා. අඩු වෙලා යනවා. නමුත් බුදුහාමුදුරන්ගේ කරුණාව බලන්නකො. අද අපටත් තියෙනවනේ. අනාගතේ පහළ වෙන අයටත් තියෙනවනේ. නේද? අනාගත තව බුද්ධ ශාසන වල අයටත් තියෙනවා. අපි දැන් හිතන්නකො දීපංකර මේ සෝවිසි බුද්ධ පූජාවල් තියෙනවා. නේද? එතකොට අපි අටවිසි බුද්ධ පූජාවල් තියෙනවා. එතකොට අපි දීපංකර බුදුහාමුදුරන්ගෙත් කරුණාව ලැබපු අය. නේද? ඒ විදිහට එහෙම බලනකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ කරුණාව කොච්චර විශාලද? කොච්චර විශාලද? නිසා ඒ කරුණාව. ඉතින් මේ දේශයට විරුද්ධ එකක් තමයි මොකද්ද? කරුණාව. නේද? ඒක යන්නේ මොකටද? හිංසාවට විරුද්ධව. හිංසා කරන්නේ තරහින්නේ. හිංසාවට විරුද්ධව යන එක. ඊළඟ මුදිතා කියලා කියන්නේ මොකක්ද? මුදිතා කියලා කියන්නේ
අනුන්ගේ මොකද්ද සැපේදී ඒ සැප නොවිසන ඉවසන්නේ නැති ස්වභාවය. ඒක ඉවසනවා නම් අනුන්ගේ සැපේදී සතුටටපත් වෙන්න පුළුවන් නම් මුදිතාව. සතුටු වෙන්නේ නැත්නම් ඊර්ෂ්‍යාව. නේද? එතකොට මුදිතාව වඩනකොට නැති වෙන්නේ මොකක්ද? ඊර්ෂ්‍යාව. අනුන්ගේ සැපේදී අපට සතුටු වෙන්න පුළුවන් වෙන එක මුදිතාව. අනුන්ගේ සැපේදී අපි මේ සතුටු වෙන්න බැරුව අපේ සිතේ ඇති වෙන අමනාප ස්වභාවය ඊර්ෂ්‍යාව. ඔව්. මේවා අපි හොඳට තීරුම් අරගත්තා නම් හරි. ඔය මම හිතන්නේ අපි මතක් කරලා තියෙනවා සමහර අය එකපාරට දියුණු වෙලා යාන වාහන අරගෙන ගෙවල් හදාගෙන ඉන්නකොට කියනවා නේද? ඒ අය නම් කුඩු විකුණලාද දන්නේ නැහැ එච්චර දියුණුනේ. නේද? නැත්නම් මොනවා හරි මේ නරක වැඩක් කරලා සල්ලි හොයනවා ඇති. සමහරවිට එහෙම නොවෙන්නත් පුළුවන්. නමුත් මොකද්ද වෙලා තියෙන්නේ? අපේ සිතේ ඇති වෙලා තියෙන්නේ ඒ දියුණු වෙලා ඉන්න පුජ්‍යලයාගේ දියුණුව පිළිබඳව අපට සතුටු වෙන්න බැරිකම. එතකොට අපේ සිතේ ඇති වෙලා තියෙන්නේ මොකක්ද? ඊර්ෂ්‍යාවක්. මුදිතාවක් නෙමෙයි. අපට එහෙම මුදිතාවක් ඇති කරගන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. ඒක බොහොම වටිනවා. එතකොට මුදිතාව. ඊළඟට දැන් එතකොට මේ තරහට අදාළ සිත් දෙකයි ඒ තරහ. ඉඳ හොඳට තීරුම් ගන්නට මේ තරහේ ස්වභාවය. තරහේ ස්වභාවය කොහොමද කියලා තීරුම් ගන්නට ඒ තරහ අපි කියවනේ මෛත්‍රියෙන්ම නැති වෙනවා කියලා. ඉතින් එහෙම නැත්තම් මේ තරහෙන් නැති කරගන්නට බෑ. අපි නැති කරගන්න හදන්නේ තරහින්මයි. නේද? වාඩුවක් ගන්නම්කෝ කියලා හිතලා තමයි අපේ හිතේ තරහ නැති කරගන්න හදන්නේ. නමුත් අපි තරහ නැති කරගන්න නම් මොකද කරගන්න ඕනේ? මෛත්‍රී සිතම වඩන්න ඕනේ. මෛත්‍රී සිතම වඩන්න ඕනේ. ඉතින් මේ තමයි දේශ සහගත සිත් දෙක. අනේ අපි චුට්ටි කාලයක් ගන්න නිසා මම ඊළඟ ඒකට යනවා මෝහ සහගත සිත් දෙකට. නේද? දැන් දේශය නිතරම ඉන්නේ මෝහයත් එක්ක. ලෝභයත් ඉන්නේ මෝහයත් එක්ක. අපි මතක් කළානේ මෝහය තනියම ඉන්නවා. දැන් හිතන්නකෝ අපට මෝහය අඳුර ගන්න පුළුවන්ද? දැන් අපට කියන්න පුළුවන් යා මං මේ වෙලාවේ ලෝභයෙන් හිටියේ. මං මේ වෙලාවේ ද්වේෂයෙන් හිටියේ. මං මේ වෙලාවේ මෝහයෙන් හිටියා කියලා දකින්නවද අපි? නෑ. නෑ. මෝහය අඳුර ගන්නවත් බැරි වෙලා අපට. නේද? මෝහය එහෙනම් අඳුරගන්නේ කොහොමද? මෝහය අඳුර ගන්නට නම් අපි සතිය වඩලා තියෙන්න ඕනේ. සිහිය වඩලා තියෙන්න ඕනේ. සතර සතිපට්ඨානේ සම්පජන්නේ වඩලා තියෙනවනම් ඔන්න අපට බොහොම පහසුවෙන් මෝහය අඳුර ගන්න පුළුවන්. නේද? බොහොම පහසුවෙන් මෝහය අඳුර ගන්න පුළුවන්. ඉතින් මෝහය කියන එක ඒ තරම් සියුම්ම දෙයක්. තරම් සියුම්ම දෙයක් හැටියට අපි ළඟට එනවා. එතකොට අපි මෝහය කියන්නේ ඇත්තටම අපිට ආපු අරමුණ අඳුර ගන්න නැති එක. අපි අඳුරගත්තොත් තමයි ඇලෙන්නේ, ගැටෙන්නේ. අරමුණ අඳුරගන්නේ නැති වෙනකොට අරමුණෙහි මුලා වෙනවා. අන්නේ මුලා වීම තමයි මෝහය කියලා හඳුන්වන්නේ. නේද? අරමුණ තුල මේ මුලා වෙනවා. අරමුණ අඳුරගන්නේ නැහැ. තමයි මුලා වීම කියන්නේ. අරමුණ අඳුරගන්නේ නැති වෙනකොට අපි එහෙමනම් මොකේද ඉඳලා තියෙන්නේ? මෝහයෙන්. ඒක අපට දකින්නත් බෑ.
නේද? දැන් බලන්නකො සමහර වෙලාවට අපි බණ අහනවා. බණ අහන්න ආගෙන ඉන්නකොට මේ වෙලාවේ වුණත් අපි දන්නේම නැතුව අපේ සිත කොච්චර දුවලා ආවද? අපි දන්නේවත් නැහැ. සමහර වෙලාවට අපිට දැනගන්න පුළුවන් වෙන්නේ අන්න මෙහෙම හොඳට බලන්නකො. දැන් මේකම අපේ හාමුදුරන් වහන්සේ මේ ටේප් කරනවානේ. රෙකෝඩ් කරනවානේ. දැන් මේ රෙකෝඩ් කරලා ඉවර වෙලා අපි රෙකෝඩර් එක අහන්නකො. සමහර වෙලාවට තේරෙන්නේ නැතා මේ ටික අපට කිව්වද? ඒ ටික මතක නෑනේ මට. නේද? බණක් අහලා බලන්නකො. සමහර වෙලාවට ඒ බණ නැවත ආයෙත් අහනකොට අපි හොඳට අහගෙන හිටියා. නමුත් සමහර තැන් මතක නැහැ. මොකද මේ අපේ සිත වෙනත් අරමුණකට ගිහිල්ලා. ගියා කියලාවත් අපි දන්නේ නැහැ. ඒ වෙලාවෙ එහෙමනම් මොකද්ද අපි තුල තිබිලා තියෙන්නේ? මෝහය. නේද? ඒ අරමුණ අපි අඳුරගෙන නැහැ. ඒ නිසා මේ මෝහය කියන එක අර දේශයේ ලෝභයේ වාගේ ඕලාරිකව අපට අඳුර ගන්න හරි අමාරුයි. අර එහෙම අපට හොඳට දකින්න පුළුවන් අන්නේ වෙලාවේ අපි ළඟ තිබුණේ මෝහය කියලා. නේද? ඒ වෙලාවේ තිබුණේ මෝහය කියලා. අවසර සමා වෙන්න හාමුදුරනේ මෝහයට තනිව ඉන්න පුළුවන් තැනකට උදාහරණයක්. ඇත්තටම මෝහය බොහෝ වෙලාවට තනියම ඉන්නේ. දැන් මම අර කිව්වේ දැන් ඔන්න හිතන්නකෝ බණ අහනකොට අපි දන්නේම නැහැ සිත ගිහිල්ලා ඇවිදින්න. කොහාට ගියාද දන්නෙත් නැහැ. නේද? පොණ අරමුණකට කොතෙන්ට ගිහිල්ලාද දන්නෙත් නැහැ. සිත මොකද වෙලා තියෙන්නේ? ගිහිල්ලා ඇවිදින්න අපට හිස්තැනක් විතරක් තියෙනවා. එතකොට මෝහය. දැන් හිතන්නකෝ මෙයයි සක්මන් කරනවනේ සක්මන් භාවනාව. නේද? මේ හැමදේම සක්මන් භාවනා කරලා තියෙනව නේද? මම හිතනවා එහෙමයි කියලා. දැන් හිතන්නකො එක කිරෝල් කියන තවත් කිරෝල්ට සක්මන් කරගෙන යනවා. යනකොට ඉතින් අපි පාදයේ චලනය මේ දකිමින් ඒක හිතුල සිත පිහිටවාගෙන යනවා. ඒව යනකොට සමහර ලාවට අපි ගිහිල්ලා තියෙනවා මැදදී අපි දන්නේ නැහැ මොකද්ද හිතලා තියෙන්නේ කියලා. නේද? එතකොට කොහෙද ගිහිල්ලා තියෙන්නේ හිත? මෝහයත් එක්ක එකතු වෙලා තියෙන්නේ. නේද? මෝහයත් එක්ක හිත එකතු වෙලා තියෙන්නේ. ඒක තමයි මං කිව්වේ සතිය වඩන කෙනෙකුට තමයි මේ මෝහය හොඳට දකින්න පුළුවන් වෙන්නේ කියලා. අවසර ස්වාමීන් වහන්සේ මම මේ මට මතක් වුණේ සරල උදාහරණයක්. ඒක මම හරියද දන්නේ නැහැ. දැන් අපි කියමු කුස්සිය අපි වැඩක් කරනකොට දැන් අපි හොද්දක් ලිපේ තියලා අපි දැන් දාන කුළු බඩු වර්ග දැන් සමහර ඒවා අපිට මතක නැහැ මේක දැම්මද දාලා තියෙන්නේ. නමුත් දැම්මද මතකත් නැහැ. ඊට පස්සේ ඒ වගේව සිහියෙන් අපි කරලා නැහැ නේ. ඒකත් මෝහයක් නේද ස්වාමීන් වහන්සේ? ඔව් එතන මෝහයක් තියෙනවා. සමහර වෙලාවට අපේ අමතක වීම ඒ වෙලාවේ අපි දානකොට දැනගෙන දැම්මනම් ඒ වෙලාවේ මෝහය නැහැ. එහෙමයි. පස්සේ මතක් කළාට මතක් වෙන්නේ නැති එක වෙනම දෙයක්. ඔව් ඒ වෙලාවේ දානකොට අපි මේක දානවා කියලා සිහිය තිබුණා නම් ඒ මොහොතේ මොහේ නෑ. නමුත් අපට අර සිහිපත් කරගන්න බැරි වීමත් එහෙම වෙනවා. ඒ කියන්නේ අසිහියෙන් වැඩ කිරීමත් මොහයක් නේද ස්වාමීන් වහන්සේ? ඔව් මොහයක්. ඒකම තමයි මම කිව්වේ මේ සිහිය තියෙනකොට තමයි මොහේ අඳුර ගන්න පුළුවන් වෙන්නේ. එහෙමයි. ඔව්. ආමුද්‍රනේ එතකොට අර එක සිතක මෝහය, ද්වේෂය, ලෝභය එකට සිටිය නොහැක කියලා දේශනා කරානේ හාමුදුරුවෝ. ඔව්. සමා වෙන්න හාමුදුරනේ මේක හරි සියුම් දහමක් නිසා ඒක මේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් මේ දැන් එකින් එක එකතු වෙන නිසා අපව මතක් වෙනකොට ඒක පැහැදිලි කරගන්න. ඔව් අපි කොහොමද ඒ කියන්නේ මෝහයක් නැතුව ද්වේෂයයි ලෝභයයි කවදාවත් ලෝභයට මේ තනිවම ඉන්න බෑ.
ලෝභය ඇති වෙනවා නම් අනිවාර්යයෙන් මෙතන තියෙන්න ඕනේ මොකක්ද? ද්වේෂය. මේ ලෝභය ඇති වෙනවා නම් තියෙන්න ඕනේ මොකද්ද? මෝහය. මොහේ තියෙන්න ඕනේ. ඊළඟට ලෝභයක් ඇති වෙන හැමතැනම තියෙන්නේ මොකද්ද? මෝහය. නමුත් ලෝභය, ද්වේෂය දෙකම නැතුව මෝහයට විතරක් තනියම ඉන්න පුළුවන්. එතකොට අපි කතා වුණේ මේ බොඩි චුට්ටක් එක ලියන්නම් ආයේදා අපි අර කරපු එකම මම හිතන්නේ බෝඩ් එක පේනවා ඇති. අපි කතා කළා මේ ටික මේ ආයෙත් මතක් කරමු. මේ ආකන්නේ බෝඩ් එක ටිකක් පේන්නේ නැද්ද? ටිකක් පස්සට වුණොත් පේන්නේ නැහැ. පස්සට වුණා. අනේ ලයිට් එක වැටෙන ගන්නට නේ. ඒක තමයි කැමරාව කිට්ටු වැඩි වගේ ටිකක්. තව පොඩ්ඩක් පේනවා මදි. ඈත වැඩිද? ලියපෙක පේන්නේ පහලින් ලියුවොත් පේනවා. මෙහි. අන්න එහෙම ලියුවොත් පේනවා. ඒක මම චුට්ටක් කැමරාව චුට්ටක් හදන්න. අන්න හරි දැන් හරි. එතකොට ලෝභ ඊළඟට දෝෂ ඊළඟට මෝහ. දැන් අපි මතක් කළේ ලෝභයයි දේශයයි මේ දෙක එකට හිටින්නේ නැහැ. මෙන්න මේ දෙන්න එකට ඉන්නේ නැහැ. ඊළඟට ලෝභයයි දෝෂයයි මෝහයයි තුන් දෙනාම එකට ඉන්නෙත් නැහැ. ඊළඟට ලෝභය තනිව ඉන්නෙත් නැහැ. දේශය තනිව ඉන්නෙත් නැහැ. නේද? ඒ වගේම මේ අනිත් පැත්ත ගත්තොත් එහෙම ලෝභයයි මෝහයයි එකට ඉන්නවා. දේශයයි මෝහයයි එකට ඉන්නවා. නමුත් මෝහයත් තනිව ඉන්නවා. එන්න මේ ටික තමයි තියෙන විදිහ. නේද? මම හිතන්නේ දැන් මතක් වෙන්න ඇති නේද? එතකොට ලෝභයයි දෝෂයයි දෙක එකට ඉන්නේ නැහැ. එතකොට ලෝභයයි දෝෂයයි මෝහයයි එකට ඉන්නෙත් නැහැ. හැබැයි මේවා අලෝභ දෝස මෝහ වලට ගියාම වෙනස්. ඒක අලෝභ දෝස මෝහයන්හි මේ විදිහට නෙමෙයි යෙදෙන්නේ. දැන් අලෝභ දෝස මෝහ කියන තුනම එකට යෙදෙනවා. ඒකට අපි කියන ප්‍රසිද්ධ වචනයක් තියෙනවා මොකද්ද? ත්‍රි හේතුක කියලා. අපි ගොඩක් වෙලාවට කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියලානේ. එතකොට එතෙන්දී අලෝභ දෝස මෝහ තුනම එකට යෙදිලා. මේ ලෝභ දෝස මෝහ යෙදෙන විදිහ නෙමෙයි අලෝභ දෝස මෝහයන් යෙදෙන්නේ. නේද? එතකොට මේක අපිට හොඳට මතක තියාගන්න ලෝභයයි දේශයයි දෙන්න එකට ඉන්නේ නැහැ. ඒ වගේම දෝෂයයි මෝහයයි මේ දෙන්න එකට ඉන්නවා. මේ ලෝභ දෝෂ මෝහ මේ තුන් දෙනා එකට ඉන්නේ නැහැ. ලෝභය තනිව ඉන්නෙත් නැහැ. දේශය තනිව ඉන්නෙත් නැහැ. නමුත් මේ පැත්තට එනකොට ලෝභයයි මෝහයයි දෙන්න එකට ඉන්නවා. දේශයයි මෝහයයි ඒ දෙන්න එකට ඉන්නවා. මෝහය තනිව ඉන්නවා. මතක් වුණා නේද? ඒක තමයි ඒ ටිකේ ස්වභාවය. ඒක තමයි ඒ වයි ගමන් කරන ආකාරය. නේද?
ඔව්. එතකොට මේ මෝහය නේද? මේ ඉතින් මෝහයට අදාළ සිත් දෙකයිනේ තියෙන්නේ. නේද? මොහේට අදාළ සිත් දෙකයි තියෙන්නේ. ඉතින් ඒ සිත් දෙක සඳහන් කරන්නේ උද්දච්ච සම්පයුක්ත සිත. මොහේට අදාළ සිත හඳුන්වන්නේ කොහොමද? උද්දච්ච සම්පයුක්ත සිත එකක්. අනිත් එක විචිකිච්ඡා සම්පයුක්ත සිත. එතකොට මෝහේ තියෙනකොට මොහේ විතරක් ඉන්නකොට සතුට තියෙන්න විදිහකුත් නැහැ. ගැටීම තියෙන්න විදිහකුත් නැහැ. ගැටෙනවා නම් අරමුණ අඳුරගෙන. නේද? ඊළඟට ඇලුනා නම් ඒ තරමුණ එක්තරා ප්‍රමාණයක් අඳුරගෙන. දැන් මේ අඳුරගත්තෙම නැති තැන. ඒ කියන්නේ ඇලීම් ගැටීම් වලටවත් ගිහිල්ලා නැති තැන තමයි මොහේ තියෙන්නේ. හොඳට හිතන්න එතන තමයි මොහේ තියෙන්නේ. එතකොට දැන් ඒ නිසා මොහේ කවදාවත් සෝමනස්ස වෙන්නෙත් නැහැ, දෝමනස්ස වෙන්නෙත් නැහැ. එහෙනම් මොහේ මොකද්ද වෙන්න ඕනේ? සෝමනස්ස වෙන්නෙත් නැත්නම් දෝමනස්ස වෙන්නෙත් නැත්නම් ඒක වෙන්න ඕනේ උපේක්ෂා. උපේක්ෂා වෙන්න ඕනේ. එහෙනම් මෝහ සහගත සිත් දෙකේම තියෙන්නේ මොකද්ද? උපේක්ඛා සහගත කියලා. නේද? මෝහ සහගත සිත් දෙකේම තියෙන්නේ උපේක්ඛා සහගත. එතකොට එකක් විචිකිච්ඡා සම්පයුක්ත සිත. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත. අනිත් එක උද්දච්ච සම්පයුක්ත සිත. මේක තමයි මොහේට අදාළ සිත් දෙක. මොකද්ද? මේ පාඩ පේනවා මදි නේද? උපේක්ඛා සහගත විචිකිච්ඡා. විචිකිච්ඡා සම්පයුක්ත සිත. අනිත් එක තමයි එක උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත සිත. අනිත් එක උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුක්ත සිත. ඔය දෙක තමයි එතකොට සිත් දෙක. එතකොට මේකේ තියෙන්නේ වෙනස මොකද්ද? විචිකිච්ඡාවයි උද්දච්චයයි. නේද? මොකද්ද විචිකිච්ඡාව කියන්නේ? අපිට ගොඩක් කතා කරන්න තියෙනවා. මොකද්ද විචිකිච්ඡාව කියලා කියන්නේ? සැකේ වගේ. සැකේ. උද්දච්චය කියලා කියන්නේ? උඩඟුකම අහංකාරකම වගේද? ඕ බොහොම හොඳ තැනකට ආවා. නේද? උද්දච්චය කියලා කියන්නේ අපි සිංහල භාෂාවෙන් කියනවා නම් එයා හරි උද්දච්චයි කියලා කියන්නේ උඩඟුකමට. දැන් මේ උද්දච්ච කියන වචනේ පාවිච්චි කරන්නේ පාලි භාෂාවේ. නැකනේ අවසරයි කැමරාව පොඩ්ඩක් පාත් කරන්න පුළුවන්ද? එහෙමයි. එතකොට උද්දච්චය හොඳ උත්තරයක් ආවේ අපට. මේක හොඳට මතක තියාගන්න ඕන එකක්. සිංහල භාෂාවෙන් උද්දච්චයි කියලා කියනකොට අපි පාවිච්චි කරනකොට ඒ උඩඟුකමම තමයි.
පාලි භාෂාවෙන් කියන මේ උද්දච්ච කියන වචනේ අදහස් කරන්නේ නොසන්සුන්කම විසිරුණු ස්වභාවය. එහෙමයි සර්. ඔව් එතකොට බොහොම හොඳ තැනක් ආවේ. මොකද අපි නිතරම උද්දච්ච කිව්ව ගමන් උඩඟුකම කියලා කියනවා. ඒ ඇත්තටම සිංහල භාෂාවේ අපි පාවිච්චි කරන එකක්. මේකෙදී ඇත්තටම තියෙන්නේ නොසන්සුන්කම, එහෙම නැත්නම් සිතේ විසිරුණුකම, සිත තැම්පත් වෙලා නැතිකම නේද? මෙන්න මේ ස්වභාවය තමයි උද්දච්චය කියලා කියන්නේ. සිත විසිරිලා නේද? ඒ සිත විසිරුණාද කියලාවත් දන්නේ නැහැ. ඒක තමයි උද්දච්ච සම්පයුක්ත සිත. එතකොට විචිකිච්ඡාව නේද? මම හිතන්නේ මං විචිකිච්ඡාව එහෙම අපි මේ තව ඉස්සරහට තව ටිකක් විස්තර කරමු. මේ විචිකිච්ඡාව කියන්නේ මොකක්ද කියලා මම ඒකට මං හිතන්නේ ඊළඟ දවසේ පාවිච්චි කරන්නම්. අද දවසේ අපි මෙතනින් අවසන් කළා. ඒ නිසා හොඳට මතක තියාගන්න මම හිතන්නේ හිතන්නත් පුළුවන් විචිකිච්ඡාව කියන්නේ මොකක්ද? විචිකිච්ඡාව කියනකොට මෙන්න මේ වචන ටික මතක තියාගන්න. බුද්ධ ආදී අටතැන්නි සැකයට තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. බුද්ධ ආදී අටතැන් සැකය නේද? අපි ඒවා විස්තර කරගමු. බුද්ධ ආදී අටතැන්නි තියෙන සැකය මොකක්ද කියලා. මේ අටතැන පිළිබඳව ඉතින් අපි ඒක හොඳට මේ දැනගන්න ඕනේ. මොකද අපිත් නැත්තම් මේ විචිකිච්ඡාවට අහු වෙනවා. සමහරලාට විචිකිච්ඡාව නැති තැන්වලදී අපි හිතනවා විචිකිච්ඡාව කියලා. අර කේලම කියවනවා වගේ. එහෙනම් මේ විචිකිච්ඡාව කියන එකත් අපි හොඳට තේරුම් ගත්තාම අපට ඒකෙන් අපට හොඳට මිදෙන්න පුළුවන්. ඉතින් අපි බුදුහාඳුරෝ ගැන සැකයක් නැහැ. ඒක අපි කතා කරමු මොකද්ද මේ අටතැන්නි සැකය කියලා කියන්නේ කියලා. බුද්ධ ආදී අටතැන්නි සැකය. ඉතින් මෙන්න මේ ටික අයින් වෙනවා නම් අපේ සිත සංසුන් සිතක් බවට පත් වෙනවා. නේද? ඉතින් මේ ටික අපි තේරුම් ගමු. ඒ ටික හිතන්න හොඳයි. එහෙමනම් මම හිතන්නේ අපි අදට අවසන් කරමු. එතකොට අපි ඊළඟට තව දුරටත් අපි මෝහ සහගත සිත් දෙක පිළිබඳව කතා කරමු. අපිට එතකොට තව මොනවා හරි මේ ලෝභ දෝෂ මෝහයන් පිළිබඳව ඇති වෙන ප්‍රශ්න තියෙන ඒවා අහන්න. ඒ අහනකොට තමයි මේ ධර්මයේ තව හොඳට අපේ හිතට වදින්නේ. නේද? අපේ හිතට හොඳට එකතු වෙන්නේ ඒ විදිහට. මේ ප්‍රශ්න අහනවට හිතන්න එපා මම අකමැතියි කියලා මම බොහොම කැමතියි. නේද? ඉතින් ප්‍රශ්න අහන්න මේ එක බොහොම හොඳ දෙයක්. මොකද එතකොට මට තේරෙනවා මේ අය ඉගෙන ගන්නවා කියලාත්. නේද? හොඳයි. එහෙමනම් අපි අදට වැඩසටහන අපි අවසන් කරමු. අපි මේ අවස්ථාවේදී අපි මේ අභිධර්ම පාඩම සිද්ධ කරන්නට යෙදුණා. අද අපි දේශ සහගත සිත් දෙක අවසන් කරලා මෝහ සහගත සිත් දෙක කතා කරන්න පටන් ගත්තා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අකුසලය හොඳට තේරුම් ගන්න ඕනේ. අකුසලය හොඳට තේරුම් ගත්තාම අපට එතනින් හරි ඉක්මනට මිදෙන්න පුළුවන් වෙනවා. අකුසලය තේරුම් ගන්නේ නැතුව ඉන්න තාක් කාලයකට අපි ඒක අකුසලයක් නෙමෙයි කියලා හිතාගෙන අකුසලයේ ඉන්නවා. ඒ නිසා ඒක හොඳට තේරුම් අරගෙන මේ ලෝභ, දෝෂ, මෝහ සිත් ඇති වෙන අවස්ථාවන් ජීවිතේ හොඳට පරිස්සමින් දකින්න. එහෙම ඒවා විශ්ලේෂණය කරගන්න අපි ලෝභය, ද්වේෂය, මෝහය අපි ළඟින් ඈත් වෙලා යනවා. ඒකත් අපි හොඳට සිහිපත් කරගෙන මේ පිළිබඳව තව කරුණු හොයන්න. ඉතින් අපි මේ ලෝභ, ද්වේෂ, මෝහ ගැන මේ චුට්ට විතරක් නෙමෙයි ඉස්සරහදී මේ අකුසල ධර්මයන් අපි ධර්ම පාඩම මේ චිත්තචෛසික රූප නිබ්බාන කියන මේ හතර අවසන් කළා
ඊට පස්සේ අපිට තියෙන සියලුම අකුසල ධර්මතාවයන් අපි ඉගෙන ගන්නවා. සියලුම අකුසල් ඉගෙන ගන්නවා. අකුසල් ගොඩවල් 9ක් අපිට තියෙනවා. අපි අර කියන්නේ ආශ්‍රව, ඕග, යෝග, ග්‍රන්ථ, නේද, නීවරණ, අනුසය, කෙලෙස් ආදී වශයෙන් තියෙනවානේ. ওই කොටවල් ඔක්කොම අපි අනාගතේ ඉගෙන ගන්නවා. නමුත් අපි මේ දැන් හොඳට මේවා ප්‍රායෝගිකව දකින්න ඕනේ. නේද? හොඳයි. එහෙමනම් අපි අවසන් කරමු. අපි මේ සිදු කර ගන්නට යෙදෙන උතුම් උදාර වූ කුසල ශක්තියින් සියල්ල අපි පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනත් සුරකින්න අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොට ඇති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ, සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, සැපවත් වේවා, සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා. අප සියලු දෙනාමවද බුදු සසුනද අපේ ගේ දොර වතු පිටි ඉඩකඩම් රැකී ආරක්ෂා විලහෙළඳාම් ආදී සියලු දෑද දෙවියෝ යහතින් මනාව සුරකිත්තා. විශේෂයෙන්ම අපේ අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේ, ඒ වගේම අපේ සංකීර්ණ පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනද දෙවියෝ සුරකිත්වා. ආයතනයන්ද දෙවියෝ සුරකිත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝකසා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. මිය පරලොවගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉතින් ඔබ අප හැම සියලු දෙනාගේම මිය පරලොව ගියා වූ ගුරුවරුන්, දෙමව්පියන් ප්‍රදාන සියලු ඥාති හිත මිත්‍රෝද, විශේෂයෙන් අපේ සංකීර්ණ පඬිත හාමුදුරන් වහන්සේගේ ආදරණීය පියතුමාණන් ඇතුළු ඒ සියලු ඥාතිවරුද අපි සිහිපත් කරලා පින් දෙමු. සංසාරික වශයෙන් අපින් පින් බලාපොරොත්තු වෙන හැම දිනාටමත් මේ පින් අත් වේවා. ඒ හැම දිනා සැපවත් වේවා, සැපයන්ගෙන් සැපයන්ටපත් වේවා, නිවනින් සැනසෙත්වා කියලා පින් දෙන්න. ඉදම්මේ ඥාතිනං හෝතු හොන්තු ඥාතයෝ ඉදං මේ සිදු කර ගන්නට යෙදුණු උදාර උතුම් කුසල ධර්මතාවයන් අපි ප්‍රාර්ථනා කරමු. සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වයේ පිණිස අපි හැම දිනාටම සංසාරේ වාසය කරන තාක් කාලයක්හි අසත්පුරුෂ අඥාන ඇසුරක් නොලැබීවා. සසර සැමදා සත්පුරුෂ කල්යාණ මිතුරන්ගේ මැසුර නිවන් හිමි කොටම ලැබීවා කියලා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. අවසාන වශයෙන් අපි නිවන ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු.
ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. දෛ වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මීවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. නායකන්දරේ නම් බොහොම පිං අද දවසේත් අපි හැමදෙනා වෙනුවෙන්ම අනුකම්පාවෙන් මේ අභිධර්ම දාණය අප කෙරෙහි ලබා දීම පිළිබඳව ප්‍රශ්න අහන්නත් දහම් සැක කරුණු निराකරණය කරගන්නත් අපි පිළිසට අවස්ථාව සලසා දෙමින් අපි මේ ගමන් කරන ආධ්‍යාත්මික මාර්ගයට තාම ප්‍රයෝජන ප්‍රායෝගික ආකාරයෙන් අපිට වැදගත් වෙන මේ අභිධර්මයේ බොහෝම ලිහිල්ව තේරෙන භාෂාවෙන් අපි හැමදෙනාටම බෙදා හදා දීම පිළිබඳව. ඉතින් අපි අපේ නායක හඳුරන්නට අපේ ගෞරවනීය මුදිත නායක හඳුරන වහන්සේ වෙනුවෙනුත් අපේ විහාරස්ථාන වෙනුවෙනුත් සියලුම කල්යාණ මිතුරු මිතුරියන් වෙනුවෙනුත් නායක හඳුරන්ට අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. තුනුරුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාද ලැබිලා නායක හඳුරන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පත් සැලසේවා. තුම් ධර්මාභෝධයම වේවා. තව තවත් මේ ධර්මයේ බෙදා හදා දෙන්නට ලෝක ශාසනික සේවය සිදු කරන්නට සියලු ශක්තිය ධෛර්යය සියලු ආශිර්වාද සැලසේවා. උතුම් ධර්මාභෝධය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සමිත හාමුදුරුවන්ට බොහෝම පිං මේ බණ කියලා දුන්නට සියලු පින්වල බලයෙන් ධර්මාවබෝධයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝග සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අවසරයි.